පළවෙනි පාඩම 11 පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. මාතෘකාව ලියන්න පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. දැන් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ මේ සංඛ්‍යා මේ මෙච්චර දවස් සංඛ්‍යාත් එක්ක වැඩ කළා. හැබැයි මේ සංඛ්‍යා වලින් අපි වර්ග කළේ ගොඩවල් වලට වෙන් කරේ නිකිල. ඉගෙනගෙන තියෙනවා. නිකිල සංඛ්‍යාට කිව්වම ඔන්න මතක් වෙනවා මොනවද මේ නිකිල සංඛ්‍යා කියන්නේ කියලා. ඊට අමතරව භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා එම මතක් වෙනවා. මේ සංඛ්‍යා ඔක්කොම මේ පාඩමේදී විධිමත් විදිහකට අපි ගොඩවල් වලට වෙන් කරනවා, කුලක වලට වෙන් කරනවා. සමූහයකින් යම්කිසි කොටසක් තෝරලා ගත්තාම ඒක කුලක යන්නේ. එහෙනම් කුලක වලට වෙන් කිරීම මේ පාඩමේදී කරනවා. දැන් මුලින්ම මේක මතක් කරගන්න ඕනේ මේ සංඛ්‍යා භාවිතා කරන්නේ නැත්තේ ලෝකයේ කවදයිද කියලා ප්‍රශ්නයක් කවුරුද ඇහුවොත් සංඛ්‍යා ලෝකයේ භාවිතා කරන්නේ නැත්තේ කවදයිද? ඒකට එහෙම නිශ්චිතව පිළිතුරක් දෙන්න බෑ. මෙන්න මෙදා ඉඳන් මේ කාලේ ඉඳන් මේ වකවානුවේ ඉඳන් එහෙම කියන්න බෑ. හැබැයි හිතන්න පුළුවන් යම් දවසක මානවයා ලෝකයේ ඇති වුණාද එදා ඉඳන්ම සංඛ්‍යා භාවිතා කරන්නේ නැති. ඇයි? එයාට යම් අදහස් ප්‍රකාශ කරන්න සංඛ්‍යා ඕන වෙනවනේ. මේ අපි දැන් ලියන විදිහට විධිමත් විදිහට ඉලක්කම් ලියලා නැති වෙයි. හැබැයි එයාට අදහස් ප්‍රකාශ කරන්න සංඛ්‍යාත්මක අගයක් ඕන වෙනවා. දැන් හිතමු කැලේ යන ගමන් දකිනවා අලියෙක් ඉන්නවා. එතකොට කියන්න සිද්ධ වෙනවානේ එකයි කියන අදහසක්. එකයි කියලා ඔබ පෙන්වුවේ නැති වුණාට එකයි කියන වචනේ කිව්වේ නැති වුණාට එයාට ඒ අදහස ප්‍රකාශ කරන්න ඕන වෙනවා. එකක් කියන අදහස. දෙන්නෙක් හිටියා නම් දෙකක් කියන අදහස ප්‍රකාශ කරන්න ඕන වෙනවා. ඒ වගේම රංචුවක් ඉන්නවා නම් පහක් හයක් ඉන්නවා නම් එයාට ඒවා කියන්න ඕන වෙනවා. ඊට පස්සේ පහු කාලීනව තමන්ගේ ගෙදර තමන් ඒ ඉන්න ස්ථානයේ සත්තු ඇති කළා නම් කී දෙනෙක් හිටියද? අඩු වුණාම දැනගන්න බෑ දැන් මේ අඩු වෙලා කියලා. ආයෙනම් එයාට ඔන්න සංඛ්‍යා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙමනම් සංඛ්‍යා ඇති වෙන්නේ නැත්තේ එදා ඉඳන්ම තමයි. වෙන මොනවා හරි ක්‍රම වලට අපි මේ දැන් ලියන ක්‍රමයට නෙවෙයි. වෙන මොනවා හරි ක්‍රම වලට සංඛ්‍යා ප්‍රකාශ කරන්නේ නැති. අදහස් ප්‍රකාශ කරන්නේ නැති. දැන් අපි භාවිතා කරන්නේ මෙන්න මෙහෙම ඉලක්කම් ටිකන්නේ. මේ ක්‍රමේ භාවිතා කරා කියලා පිළිගන්නේ මුලින්ම ඉන්දියාවේ. ඒ කියන්නේ මේවට හින්දු අරාබි ඉලක්කම් ක්‍රමය කියන්නේ. මුලින්ම ඉන්දියාවේ මේවා භාවිතා කරා කියලා පිළිගන්නවා. ඊට පස්සේ ඉන්දියාවේ වෙළඳාමට ආපු අරාබි ජාතිකයන් ඒ කලාපය මේවා භාවිතා කරා. ඒගොල්ලන් එක්ක හුවමාරු වුණා. ඊට පස්සේ එතනින් යුරෝපයට ගියා. ඊට පස්සේ ලෝකය පිළිගන්නවා. දැන් ලෝකෙම භාවිතා කරන්නේ මෙන්න මේ සංඛ්‍යා වලින් තමයි වැඩ කරන්නේ. එහෙනම් මේ හින්දු අරාබි ඉලක්කම් ක්‍රමෙන් අපි වැඩ කරනවා. ඊට පස්සේ මේ සංඛ්‍යා දැන් වර්ග කරන්න යන්නේ. ඒකනේ මුලින්ම ලෝකයේ මුලින්ම ඇති වෙන්නේ නැත්තේ 1 2 3 කියන සංඛ්‍යා වෙන්නේ නැතිනේ. 1 2 3 ආදී ලෙස සංඛ්‍යා නැති වෙන්නේ නැත්තේ. මේ විදිහට ලිව්වේ නැති වුණාට ඕවා තමයි ඇති වෙන්නේ නැත්තේ. 1 7යි 7 2යි 3 2යි කොහොම කියන්න වෙයි. එහෙමනම් ඊට පස්සේ තව පහුකාලීනව තව ටික කාලයක් යද්දී ඔකට බිඳුවත් එකතු වෙන්නේ නැති නෑ කියන අදහසක් කියන්නේ. සත්තු මංගාව 4 දෙනෙක් හිටියා දැන් එකෙක්වත් නෑ. නෑ කියන අදහසක්. බිඳුව කියන අංකයක් ඊට පස්සේ එකතු වෙන්නේ ඇති. ඊට පස්සේ තව කාලයක් යද්දී ඕවට ඍණ සංඛ්‍යා එකතු වෙන්නේ නැති. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඕවත් එකතු වෙන්නේ නැති. ඊට පස්සේ තව කාලයක් යද්දී ඕවට තව භාග සංඛ්‍යා දශම සංඛ්‍යා එහෙමත් එකතු වෙන්නේ නැති. තව කාලයක් යද්දී මේවට එකතු වෙන්නේ නැති වර්ගමූල සංඛ්‍යා එහෙම 3 වර්ගමූලය 5 වර්ගමූලය ආදී සංඛ්‍යා එකතු වෙන්නේ නැති. එහෙමනම් අපි මේ පාඩමේදී මෙන්න මේ අයව වර්ග කරන්න යන්නේ. ඒකේ මුලින්ම කතා කරන්නේ එහෙමනම් මෙන්න මේ සංඛ්‍යා ටික ගණින සංඛ්‍යා ටික 1 2 3 ආදී ගණින සංඛ්‍යා 1 2 3 4 5 6 ආදී ලෙස පූර්ණ සංඛ්‍යා ටික ඔක්කොම ඒ අයට අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. මේවට කියනවා ප්‍රකෘති සංඛ්‍යා. එහෙනම් මුලින්ම ලියා ගන්න අනුමාතුකාව
ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යාවල සංකේතය තමයි n. කැපිටල් N. මේ කුලකයට දෙන නම කැපිටල් N. හැබැයි මේ කුලකයට ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ අපි මෙයාට ඉරක් අදිනවා. මේ වැඩිපුර ඉරක් එන්න පුරට. ඒකෙන් හඳුනා ගන්නවා මේ තියෙන ප්‍රකෘති සංඛ්‍යා කුලකය. කැපිටල් N නකුල හරහට තව ඉරක් ඇදලා තිබ්බනම් ඒ කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියන එක. එහෙනම් ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? 1 2 3 4 5 ආදී ලෙස ධන පූර්ණ සංඛ්‍යා ටිකට කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. ප්‍රකෘති සංඛ්‍යා කියලා ලියන්නේ ඒක යටින් වාක්‍යයක් ලියමු ඊට පස්සේ උදාහරණ ටික ලියමු. ලියන්න මෙහෙම ධන පූර්ණ සංඛ්‍යා කුලකය ප්‍රකෘති සංඛ්‍යා වේ. ලියන්න මෙයාව. එහෙනම් ප්‍රකෘති සංඛ්‍යා කියලා කිව්වේ ධන පූර්ණ සංඛ්‍යා කුලකය ප්‍රකෘති සංඛ්‍යා වේ කුලකයක්. දැන් ඔක්කේ තියෙන තව ගැටලුවක්. ගැටලුව තමයි බිංදුව එතකොට ප්‍රකෘති සංඛ්‍යාවක්ද නැද්ද කියන එක. බිංදුව කියන එක කියන ප්‍රකෘති සංඛ්‍යාවක්ද නැද්ද? ඒකට උත්තරයක් නැහැ. නිශ්චිත පිළිතුරක් නැහැ තාම. බිංදුව ප්‍රකෘති සංඛ්‍යාවලට අයිතිද නැද්ද? මේක ගණිතයේ එක කණ්ඩායමක් භාවිතා කරනවා බිංදුව අයිති නැහැ බිංදුව ගන්න බෑ කියලා. තව කණ්ඩායමක් නෑ බිංදුවත් අයිති කියලා භාවිතා කරනවා. එහෙනම් ඒකට උත්තරේ අපි හරියට කියන්න යන්නේ නැහැ. ගන්නවද නැද්ද? බිංදුව ප්‍රකෘති සංඛ්‍යා වලට. ඒක අපිට ඉදිරියට ගැටලුවක් වෙන එකක් නෙවෙයි. අපි ගන්නවා බිංදුව නැතිව ප්‍රකෘති සංඛ්‍යා කිව්වම ගණින සංඛ්‍යා ටික 1 2 3 4 5 ඔය ටික ප්‍රකෘති සංඛ්‍යා කියලා ගන්නවා. ඔන්න ඊට පස්සේ තව ටික කාලයක් යද්දි ප්‍රකෘති සංඛ්‍යා ඉගෙනගෙන ප්‍රකෘති සංඛ්‍යා වලින් වැඩ කරගෙන යද්දි ලෝකයට තව ඕනෙ වෙන්නේ නැති බිංදුව සහ ඉතිරි සංඛ්‍යා ටික ඍණ 1 ඍණ 2 කියන පූර්ණ සංඛ්‍යා ඒවත් ඕනෙ වෙන්නේ නැති. ඒවට කියනවා එහෙමනම් නිකිල සංඛ්‍යා කියලා. නිකිල සංඛ්‍යා. එහෙනම් නිකිල සංඛ්‍යා කියන්නේ මොනවද? මේ ටික ඔක්කොමයි ප්‍රකෘති සංඛ්‍යා ටික මේක ඇතුලේ තියෙන්නේ. උපකුලකයක්. ප්‍රකෘති සංඛ්‍යා ටික ඔක්කොමයි ඊට අමතරව ඍණ පූර්ණ සංඛ්‍යා ටික ඔක්කොමයි බිංදුවයි ගත්තාම එයාට කියනවා නිකිල සංඛ්‍යා. නිකිල වල අකුර තමයි ඉසේ. ඒක දන්නවා. ඉසේ. එහෙනම් ඊගොල්ලෝ ලියාගමු නිකිල සංඛ්‍යා කියලා. නිකිල සංඛ්‍යා. ඒකට ලියමු නිකිල සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ධන පූර්ණ සංඛ්‍යා සියල්ලම ඍණ පූර්ණ සංඛ්‍යා සියල්ලම අඩංගු කුල බිංදුව අඩංගු කුලකය නිකිල සංඛ්‍යා වේ. ධන පූර්ණ සංඛ්‍යා සියල්ලම ඍණ පූර්ණ සංඛ්‍යා සියල්ලම බිංදුව අඩංගු කුලකය නිකිල සංඛ්‍යා වේ. කුලකය නිකිල සංඛ්‍යා වේ. දැන් මේ නිකිල සංඛ්‍යා කිහිප ආකාරයකට ලියුව හැකියි. ඉවරයක් නැහැ. මේ ඍණ පැත්තට තව තියෙනවා ධන පැත්තට තව තියෙනවා. ඕනනම් ඔක මෙහෙම ලියන්නත් පුළුවන්. ඉසෙට් සමානයි. බිංදුව ධනව වින 1 ධනව වින 2 ධනව වින 3 කමාවක් ඉවරයක් නැහැ. අපිරිමිත කුලකයක්. මේ විදිහට ලියුවේ හැකියි. දැන් මේ දෙන්නම ඉගෙන ගත්තාම ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ තව ක්‍රමයක් පේනවා. ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ නිකිල සංඛ්‍යා වල ධන ටිකට. නිකිල සංඛ්‍යා කුලකේ ධන ටික තමයි ප්‍රකෘති සංඛ්‍යා කුලකේ වෙන්නේ. එහෙනම් ප්‍රකෘති සංඛ්‍යා කුලකේ ලියන්න පුළුවන් තව විදිහකට. කොහොමද? ඉසෙට් ධන. හරිනේ? ඉසෙට් ධන කියන්නේ 1 2 3 4 එකක් තියෙන. නිකිල සංඛ්‍යාව වල ධන ටිකට කියනවා ඉසෙට් ධන කියලා. දැන් බලන්න මම ඔය ටික අදිනවා වෙන රූපයක මේවා කුලකනේ. මෙන්න
මුලින්ම ලෝකයේ ඇති වුණා කියලා හිතන සංඛ්‍යා ටික තමයි ප්‍රකෘති සංඛ්‍යා 1 2 3 4 ආදී ලෙස ඉවරයක් නැහැ. ඔක්කොම ලියන්න බෑනේ මේක ඇතුලේ. ටිකක් ලියුවා. ඊට පස්සේ තව ඕකට එකතු වුණා බිංදුවයි ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී ලෙස සංඛ්‍යා. එහෙනම් මේ ඇතුලේ ඉන්නේ n ප්‍රකෘති සංඛ්‍යා. මේ රවුමේ සම්පූර්ණ ඔක්කොම ටික ඉසේ නිකිල සංඛ්‍යා ටික. ඊට පස්සේ ඔහොම තව කාලයක් යද්දී ඕකට එකතු වුණා දශම භාග සංඛ්‍යා එකතු වුණා. ඒවට කියනවා පරිමේය සංඛ්‍යා කියලා. පරිමේය සංඛ්‍යා ඊගාව. පරිමේය සංඛ්‍යා. ලියාගන්නකො පරිමේය සංඛ්‍යා කියලා. ඊට පස්සේ අපි බලමු මොනවද මේ පරිමේය සංඛ්‍යා කියලා. පරිමේය සංඛ්‍යා. ඔන්න දැන් බලන්න පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මෙහෙම. දැන් අපි මේ කතා කරපු හැම සංඛ්‍යාවක්ම ලියන්න පුළුවන් මේ කතා කරපු ඔක්කොම භාග සංඛ්‍යාවන් ලෙස ලියුව හැකියි. දෙක ලියුව හැකිනේ දෙක බෙදීම එකයි කියලා. ඍණ 3 ලියුව හැකිනේ ඍණ 3 බෙදීම එකයි කියලා. හරිනේ? භාගයන් ලෙස ලියන්න පුළුවන්. බිංදුව ලියුව හැකි බිංදුව බෙදීම එකයි කියලා. ඊට අමතරව තව භාග සංඛ්‍යා තියෙනවා. 2 1 5 3 ආදී ලෙස. එහෙමනම් භාගයක් ලෙස මෙතනත් පූර්ණ සංඛ්‍යාවක් මෙතනත් පූර්ණ සංඛ්‍යාවක් එන්න. භාගයක් ලෙස ලියන්න පුළුවන් සංඛ්‍යා ඔක්කොටම කියනවා පරිමේය සංඛ්‍යා කියලා. නිකිල සංඛ්‍යා ප්‍රකෘති සංඛ්‍යා ඔක්කොමත් වෙනවා. නිකිල සංඛ්‍යා ඔක්කොමත් වෙනවා. ඊට අමතරව තව එනවා භාග සංඛ්‍යා ටික. මේකට එකතු වෙනවා භාග සංඛ්‍යා. 5 2 5 3 8 7 මෙන්න. ඒවට කියනවා පරිමේය සංඛ්‍යා කියලා. එහෙනම් පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ මේ ඔක්කොම. පරිමේය සංඛ්‍යා වල සංකේතය තමයි q. පරිමේය සංඛ්‍යා q. එහෙනම් ඒක ලියන්න විදිහක් තියෙන්න ඕනේ. බලන්න ඒක ලියන විදිහ. මේ q වලට අපි ඉරි දෙකක් හදිනවා ඇතුලෙන් තව වැඩිපුර. පරිමේය සංඛ්‍යා කියන්නේ. ඒක ලියනවා මෙන්න මෙහෙම. මම මෙතනින් ලියන්නම්. යම් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් නම් a බෙදීම b ලෙස. යම් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් නම් a බෙදීම b ලෙස. a හා b නිකිල වන. මේක a හා b කොහොමද? a හා b අවයවයක් වෙන්න ඕනේ නිකිල වන. නිකිල 1 2 3 ආදී ලෙස සංඛ්‍යා වෙන්න ඕනේ. ඊට අමතරව b ට බිංදුව ගන්න බෑ. b බිංදුව නොවෙන්නත් ඕනේ. b අසමානයි බිංදුව. එහෙනම් මේ තියෙන්නේ කුලක ලියන තව එක්තරා ආකාරයක්නේ. කුලක ලියන ආකාර 4ක් ඉගෙන ගත්තනේ. එක එක ආකාරයක් මේ තියෙන්නේ. ඒකට කියව ජනන ස්වරූපය කියලා. එහෙනම් පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද? යම් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් නම් භාගයක් විදිහට ඒ භාගයේ උඩ සහ යට ඉන්න සංඛ්‍යා දෙක අවයවයක් වෙනවා නම් නිකිල සංඛ්‍යා කුලකේ නිකිල සංඛ්‍යාවල සහ b අසමානයි බිංදුව නම් අන්න එහෙම අයට අපි කියනවා පරිමේය සංඛ්‍යා කියලා. ලියාගමු පරිමේය සංඛ්‍යාවකින් මෙහෙම එක වචනෙන් ලියලා ඊට පස්සේ මේවා ලියමු. යම් සංඛ්‍යාවක් ලිවේ හැකි නම් a යට b ආකාරයෙන් එහි a හා b නිකිල සංඛ්‍යාවක්ද b අසමානයි බිංදුවද වන සංඛ්‍යා සියල්ලම පරිමේය සංඛ්‍යා වේ. වන සංඛ්‍යා සියල්ලම පරිමේය සංඛ්‍යා වේ. යම් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් නම් ඊට b ආකාරයෙන්
A හා B නිකිල සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා වෙනවා නම් B අසමානයි බිඳුව නම් එහෙම අයට අපි කියනවා පරිමේය සංඛ්‍යා කියලා. මේවා ලියාගන්න. එහෙනම් මෙන්න පරිමේය සංඛ්‍යා 8න් 7 5න් 3 5න් 2 බිඳුව වින 1 4 3 ඔය ඔක්කොම පරිමේය සංඛ්‍යා. මේ ඔක්කොම පරිමේය සංඛ්‍යා. එහෙනම් පරිමේය නොවන සංඛ්‍යාවක් තියෙන්න බෑ. ඒ කියන්නේ මේ පරිමේය සංඛ්‍යා කියලා ගන්නෙ. පරිමේය නොවන සංඛ්‍යා තියෙනවා. ඒවට කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. එහෙනම් ඊගාට කියනවා අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා මෙතන අයන්නේ එකයි වෙන්නේ. දැන් මේ සංඛ්‍යා මේ අපි ඉගෙනගත්ත සංඛ්‍යා ටික ඔක්කොම සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න පුළුවන්. මේ කතා කරපු දේවල්. බිංදුව 1 2 3 4 වින 1 වින 2 වින 3 ඔක්කොම ලකුණු කරලා හැදුවා. ඊට අමතරව භාග සංඛ්‍යා ටික පරිමේය සංඛ්‍යා වෙන්න මේ භාග සංඛ්‍යා ටික ඒවල් ලකුණු කරන්න පුළුවන්. එහෙම ලකුණු කරාම තව මේක ඉතිරි වෙන සංඛ්‍යා ටික. ඒ ටික තමයි අපරිමේය සංඛ්‍යා කියන්නේ. භාගයි මේ වින සංඛ්‍යාවයි පූර්ණ සංඛ්‍යාවයි ඒ ටික අහක් වුණාම භාගයි වින සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා මේ ටික ඔක්කොම අහක් වුණාම තව මේක ඉතිරි වෙනවා කට්ටිය. අන්නේ අයට කියනවා නම් අපරිමේය සංඛ්‍යා කියලා. අපරිමේය සංඛ්‍යා කියලා නම් අපි කිව්වේ පරිමේය නොවන එනම් ඒයට B ආකාරයෙන් ලිවිය නොහැකි. එහෙ සංඛ්‍යා රේඛාවක දැක්වෙන ලකුණු කළ හැකි. එහෙත් සංඛ්‍යා රේඛාවක ලකුණු කළ හැකි. සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යාවේ. සංඛ්‍යා කුලකය අපරිමේය සංඛ්‍යාවේ. ඒකට මම කියන්නේ කවුද අපරිමේය සංඛ්‍යා කියලා. උදාහරණයක් කියමු. ඒතකොට ඒක පැහැදිලි වෙනවා. එහෙත් සංඛ්‍යා රේඛාවක ලකුණු කළ හැකි. සංඛ්‍යා රේඛාවක ඉන්න ඉතිරි අය අපරිමේය සංඛ්‍යාවේ. උදාහරණ තමයි අපරිමේය සංඛ්‍යාවලට මූල 3. මූල 3 යගේ අපි කැලේකින් බැලුවොත් එහෙම දශම ස්ථාන ගොඩාක් වෙන සංඛ්‍යාවක් එනවා. ඒක ඉවරයක් නැති දශම ස්ථානයේ එක්කෙනෙක්. එයා මේකේ ඉන්නවා හැබැයි. මේ සංඛ්‍යා රේඛාවේ ඉන්න කෙනෙක්. මූල 3 යගේ දශම ස්ථාන අනන්ත ප්‍රමාණයක් යන කිසි පිළිවෙලක් නැති එක්කෙනෙක්. මූල 5 එහෙමයි. මූල 7 ඒ වගේ කෙනෙක්. මූල 6 ඒ වගේ කෙනෙක්. ඔත්ති සංඛ්‍යාව විතරක් කියම නෙවෙයි මූල 2 ඒ වගේ කෙනෙක්. මේකට කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. හැබැයි මූල 4 අපරිමේය නෙවෙයි. ඇයි ඒක උත්තරය අපි දන්නවනේ. මූල 4 උත්තරේ 2යිනේ. එයා එහෙම අපරිමේය නෙවෙයි. මෙන්න මේ අය කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. එහෙනම් යටින් ලියා ගන්න උදාහරණ මූල 3 මූල 2 මූල 5 මූල 7 ආදී අය. අපරිමේය සංඛ්‍යා. අපි මේ සංඛ්‍යා ටික මූල 3 මූල 2 මූල 5 ආදී අය. Q dash Q ගෙන් එළියේ ඉන්න අය. මෙන්න Q ගෙන් එළියේ ඉන්න අය Q dash. මේ Q. Q ගෙන් එළියේ කුලක පාඩමේ ඉගෙන ගත්තේ. මේ ඉන්නේ Q dash. එහෙමනම් දැන් අපේ පාඩම තමයි තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ මේ ටික ඔක්කොටම පරිමේය සංඛ්‍යා ටිකයි පරිමේය නොවන සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ටිකයි ඔය දෙකම එකතු කළාම අපි කියනවා තාත්වික සංඛ්‍යා කියලා. එහෙනම් ඊගාව එක්කෙනා 5 තාත්වික සංඛ්‍යා. capital R
මෙන්න මෙතනින් තව එකක් හදිනවා. තාත්වික සංඛ්‍යා. එහෙමනම් මෙතෙක් දවස් අපි වැඩ කරේ තාත්වික සංඛ්‍යා 11 වසර ඉවරනකම් වැඩ කරන්නේ තාත්වික සංඛ්‍යා එක්ක. දැන් කොහොම කියද්දි මොකක් හරි ගැටලුවක් මතුවෙනවනේ. එහෙනම් තව මොන හරි සංඛ්‍යා වර්ගයක් තියෙයිද කියලා. නේද? මීට අමතරව තව සංඛ්‍යා වර්ගයක් තියෙයිද? ප්‍රකෘති සංඛ්‍යා ටිකයි පරිමේය සංඛ්‍යා ටිකයි අපරිමේය සංඛ්‍යා ටිකයි හැදුනහම තව මොන හරි මේකෙන් එළිය ඉන්න සංඛ්‍යා තියෙයිද? නැත්නම් සංඛ්‍යා රේඛාවේ පෙන්වන්න බැරි ලකුණු කරන්න බැරි සංඛ්‍යාවක් තියෙනවද? තාත්වික සංඛ්‍යා කියලා කිව්වේ මේ ටික ඔක්කොම. එහෙනම් තාත්වික වචනේ අනිත් එක්කෙනා විරුද්ධ වචනේ අතාත්වික සංඛ්‍යා කියලා දෙයක්වත් ඇති. නේද? අපිට නෑ. අපිට 11 ඉගෙන ගන්න නෑ. එහෙම තියෙනවා අතාත්වික සංඛ්‍යා කියලා දෙයක්. ඒ තමයි දැන් 4 වර්ගමූලය අපි දන්නවනේ කීයද කියලා. 4 වර්ගමූලය 2යිනේ. 2 වර්ගය 4 වර්ගමූලය ධන හෝ ඍණ 2 වෙනවා. 4 වර්ගමූලය අපි දන්නවා ධන 2 හරි ඍණ 2 හරි වෙනවා. ඒ කියන්නේ 2 වර්ගයක් 2යි ඍණ 2 වර්ගයක් 2යි. එහෙමනම් මොන සංඛ්‍යාව වර්ග කළත් ඍණ 4යි කියලා ලැබෙන්න බෑ නේද? ධන සංඛ්‍යාවක් වර්ග කළත් ධන 4යි. ඍණ සංඛ්‍යාවක් වර්ග කළත් ඒ ධන 4යි. දැන් බැරිලාවක්වත් ඇහුවොත් එහෙම ඍණ 4 වර්ගමූලය කීයද කියලා. අන්න ප්‍රශ්නයක්. ඍණ 4 කියලා එක්කෙනෙක් කොහොමද මෙයාව එහෙම ලැබෙන්නේ නැහැ. ධන සංඛ්‍යාවක් වර්ග කළත් ඍණ 4 ලැබෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවක් වර්ග කළත් ඍණ 4යි කියලා ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ වර්ගමූලය හිතා ගන්න බැරි කෙනෙක්. අමුතුම එක්කෙනෙක්. වෙන්න විදියක් නැහැ. ඍණ 4 වර්ගමූලයක් හොයන්න බෑ. අන්න එහෙම සංඛ්‍යා තියෙනවා. ඒ අයිති කියනවා අතාත්වික සංඛ්‍යා කියලා. ඒක හරි සංකීර්ණ සංඛ්‍යා වර්ගයක්. හැබැයි අපි දැන් ඉගෙන ගන්නේ නැහැ. උසස් පෙළට ගණිතය හා එතනින් එහාට ගණිතය ඉගෙන ගත්තොත් හම්බ වෙනවා. අතාත්වික සංඛ්‍යා කියන අය. එහෙම නැත්නම් වෙන ගණිතය ඉගෙන ගත්තේ නැති අයට අතාත්වික සංඛ්‍යා කියන දේක් ඒ වගේ දේක් දකින්නවල් ලැබෙන්නේ නැහැ. ඒ ගණන් වලදී ඉදිරියට විතරයි මේ සංඛ්‍යා වර්ගයත් එක්ක වැඩ කරන්න හම්බ වෙන්නේ. හරි. එහෙමනම් මෙන්න සංඛ්‍යා වර්ග ටික අහවව මතක් කරගමු. මේ ටික අහවව මතක් කරගමු. මුලින්ම අපිට හම්බුන සංඛ්‍යා වර්ගය තමයි ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යා කියලා කිව්වේ 1 2 3 4 ආදී ලෙස ගණන් කරන සංඛ්‍යා ටික. තව විදිහකින් එයාට කියන්න පුළුවන් ධන නිකිල ටික කියලා. මෙන්න ඉන්නවා එහෙනම් ප්‍රකෘති සංඛ්‍යා ටික. 1 2 3 4 ආදී ලෙස ගණන් කරන අය ප්‍රකෘති සංඛ්‍යා වෙනවා. ඊට පස්සේ ඒවට තව කාලයක් යද්දී එකතු වුණා බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ආදී ලෙස අපි 6 වසරේ ඉඳන් වැඩ කරපු සංඛ්‍යා ටික ඒවට කිව්වා නිකිල සංඛ්‍යා කියලා. ඉතින් නිකිල සංඛ්‍යා. එහෙනම් නිකිල සංඛ්‍යා කිව්වහම මේ ඔක්කොම ටිකයි තියෙන්නේ. 1 2 3 4 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී ලෙස ඔක්කොම ටිකයි තියෙන්නේ. නිකිල සංඛ්‍යා. ඊට පස්සේ ඔකට හම්බුණා තව භාග සංඛ්‍යාත් එකතු වුණා. භාග සංඛ්‍යා කියන්නේ p යට q ආකාරයෙන් ලිවිය හැකි, a යට b ආකාරයෙන් ලිවිය හැකි. a හා b අවයවයක් වෙන්න ඕනේ z ගේ. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දැන් මෙයා වෙන්න බෑ. දැන් මූල තුන කියන එක කියලා ලියන්න බෑනේ මෙහෙම. මූල තුන ලියන්න විදිහක් නැහැ. පූර්ණ සංඛ්‍යා දෙකක බෙදීමක් විදිහට ලියන්න බෑ. එහෙමනම් මේ භාග සංඛ්‍යා, මේ ඍණ සංඛ්‍යා, බිංදුව, ධන පූර්ණ සංඛ්‍යා ටික ඔක්කොම ගත්තාම එයාට කියනවා පරිමේය සංඛ්‍යා, ඒවත් Q කියලා කියනවා. පරිමේය සංඛ්‍යා. ඊගාට පරිමේය සංඛ්‍යා වලින් එළියේ ඉන්නවා මෙන්න මේ වගේ අය. ඒ අය භාගයන් ලෙස පූර්ණ සංඛ්‍යා දෙකක බෙදීමක් ලෙස ලියන්න බෑ. ඍණ 3, මූල 3, මූල 2, මූල 5 ආදී අය. ඒ අය ලියන්න බෑ බෙදීමක් ලෙස. ඒ හින්දා ඒ අයට කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. පරිමේය සංඛ්‍යා ටිකයි අපරිමේය සංඛ්‍යා ටිකයි ඔක්කොම මේ ඔක්කොටම කියනවා
තාත්වික සංඛ්‍යා කියලා. එහෙනම් අපි නැවතුනේ තාත්වික සංඛ්‍යාවල ලියාගමු තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ලියන්න. පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා වලට සියල්ල අඩංගු කුලකය තාත්වික සංඛ්‍යා කුලකයයි. පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා සියල්ල අඩංගු තනි කුලකය තාත්වික සංඛ්‍යා කුලකයයි. එහෙනම් අපේ පාඩම තාත්වික සංඛ්‍යා අපි එතෙන්ට යනකම් ඉගෙන ගන්න. මේ වෙන රූපය දෙන්නේ ඊට පස්සේ අපි දශම සංඛ්‍යා ගැන ඉගෙන ගමු. අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඊගාවට දශම සංඛ්‍යා ගැන. දශම සංඛ්‍යා ඉගෙන ගන්නදී මේ කොටසත් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම ඔක පැත්තක තිබ්බේ. බලමු. දශම සංඛ්‍යාවක් අපිට විවිධ දශම අවස්ථා හම්බ වෙනවා. එකක් තමයි දශම සංඛ්‍යා හම්බ වෙනවා මෙන්න මෙහෙම. 5.2යි බෙදිලා ඉවරයි. එතනින් පස්සේ බිංදුව. බෙදිලා ඉවරයි. එකක්වත් ඉතිදුනේ නැහැ බෙදිලා ඉවරයි. තව බිංදුව ඕනේ තරම් ලියාගෙන ගියාගෙන වැඩක් නැහැ නේ ලිව්වට බිංදුව ලියන්න පුළුවන්. ඔන්න දශම සංඛ්‍යා හම්බ වෙන එක විදිහක්. තව හම්බ වෙනවා මතකනේ 10 එහෙම 3ෙන් බෙදුනහම වෙන දේ 10 3ෙන් බෙදුනහම 3.3 දිගටම යනවා බෙදිලා ඉවරයක් වෙන්නේ නැති අවස්ථාවක් එනවා 5.3 ඔන්නෝම කෙනෙක් එනවා ඔන්න තව දශම සංඛ්‍යා තියෙන ආකාරය තව දශම සංඛ්‍යා හම්බ වෙනවා මෙන්න මෙහෙම 4.3යි 1.1 දිගටම යනවා ඉලක්කමක් හරි දෙකක් හරි තුනක් හරි ආවා ඊට පස්සේ දිගටම යනවා. තව තියෙනවා දශම සංඛ්‍යා හම්බ වෙනවා යම් රටාවක් තියෙන 5 4 1 5 4 3 අහවව 5 4 6 5 4 6 5 4 6 කොහොම දිගටම යනවා. මේ අපිට හම්බ වෙන දශම සංඛ්‍යා. තව ඉතින් මේ වගේ වෙන්නත් පුළුවන්. මුලින් මොනවාරි ඉලක්කම් දෙකක් විතර ඇවිල්ලා 4.32 කියලා ඇවිල්ලා ඊට පස්සේ ඔන්න 817 817 817 කියලා යනවා. ඔන්න තව අවස්ථාවක් දශම ලැබෙනවා. තව ලැබෙනවා දශමයක් කිසිම පිළිවෙලක් නැහැ. මේ වගේ කිසිම රටාවක් නැති දශම සංඛ්‍යාවල් ලැබෙන්න පුළුවන්. 1 7 3 8 1 5 4 3 අහපව 7 ඔහොම කිසිම පිළිවෙලක් නැහැ. කොච්චර ඉලක්කම් මේක බෙදිලා ඉවර වෙන්නේ නැහැ. දශම සංඛ්‍යා 100ක් ලියන්න ගියොත් ඒත් රටාවක් හොයාගන්න බෑ. එහෙම ඒවා ලැබෙනවා. එහෙනම් මෙන්න දශම තියෙන ආකාර ටික. ඕනම දශම සංඛ්‍යාවක් මේ ආකාර වලින් එකක් වෙනවා. එක්ක බෙදිලා ඉවර වෙනවා. එක්ක එකම සංඛ්‍යාවක් නැවත යෙදෙනවා. එහෙම නැත්නම් මුලින් මොනවාරි සංඛ්‍යාවක් දෙකක් ආවා ඊට පස්සේ තව සංඛ්‍යාවක් නැවත යෙදෙනවා. එහෙම නැත්නම් යම් කිසි සංඛ්‍යා දෙකක් තුනක් හතරක් පහක් 10ක් 15ක් හරි නැවත පිළිවෙලකට යෙදෙනවා. සංඛ්‍යා කාණ්ඩයක් පිළිවෙලට යෙදෙනවා. ඊට පස්සේ තව තියෙන්න පුළුවන් මේ අවස්ථාව වගේ සංඛ්‍යා දෙකක් තුනක් එනවා කීපයක් එනවා ඊට පස්සේ අර කලින් වගේ උඩ වගේ කාණ්ඩයක් කොටසක් නැවත යෙදෙනවා. තව ඉන්න පුළුවන් කිසිම පිළිවෙලක් නැහැ කොච්චර ඉලක්කම් ගන්නකට බෙදුවත් කිසිම රටාවක් හම්බෙන්නේ නැති අවස්ථාවක්. දැන් මෙන්න මේවට අපි කියනවා මේ නැවත යෙදෙන ඒවට සමාවර්තනය වෙනවා කියලා කියනවා මේ ටිකට. නැවත යෙදෙනවා සමාවර්තනය වෙනවා කියලා කියනවා. දශම සංඛ්‍යාවේ මේ දශම ස්ථානය නැවත යෙදෙනවා සමාවර්තනය වෙනවා. මෙයා සමාවර්ත වෙන්නේ නැහැ.
එහෙනම් දශම ඔන්න අවස්ථා ගොඩවල් දෙකකට වෙන් කළා. නැවත නැවත වේදෙන සමාවර්තනය වෙන ඒවායි සමාවර්තනය නොවන අයයි කියලා වෙන් කරගන්න පුළුවන්. ඊගාවට සමාවර්තනය වෙන අයවත් බෙදා ගන්නවා කොටස් දෙකකට. බිඳුව සමාවර්තනය වෙන අයයි මේ බිඳුව සමාවර්තනය වෙන අයයි වෙන මොනවා හරි සංඛ්‍යාවක් හරි කොටසක් හරි කීපයක් හරි සමාවර්ත වෙන අයයි. ඔන්න දැන් මම මෙයාව පැහැදිලි කරලා මම මේක මකනවා. මෙතන මේ අයට අපි කියනවා මේ ටික පස්සේ අහකෝ ලියනවා මේ ටිකට කියනවා බෙදිලා ඉවර වුණ හින්දා අන්ත දශම කියලා. අන්ත දශමයක් බෙදිලා ඉවර වුණා අන්තයි. අන්ත දශමයක් බෙදිලා ඉවර වුණා. මේ අයට කියනවා සමාවර්ත දශම. ඔන්න බලන්න මේ වචන එක වගේ වචන දෙකක් ආවා. අපි මේවට කිව්වා සමාවර්තනය වෙනවා කියලා. සමාවර්තනය වෙන දශම. සමාවර්තනය වෙනවා. මේ බිඳුව සමාවර්තනය වෙනවා. 3 සමාවර්තනය වෙනවා. 1 සමාවර්තනය වෙනවා. 4 6 5 සමාවර්තනය වෙනවා. 8 1 7 සමාවර්තනය වෙනවා. බිඳුව සමාවර්ත වෙනවා නම් එයාට කියනවා සමාවර්තනය වෙනවා නම් එයාට කියනවා අන්ත දශම. වෙන කොටසක් සමාවර්තනය වෙනවා නම් එයාට කියනවා සමාවර්ත දශම. පොදුවේ කියනවා සමාවර්තන දශම. මේ කට්ටියට කියනවා සමාවර්ත දශම කියලා. ඊගාව මෙතන මේක ඇතුළට අයිති වෙන්නේ පරිමේය සංඛ්‍යා ටික. මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා Q මේ කට්ටිය තමයි මේ ඉන්නේ. මේ දෙකේ ඉන්නේ. පරිමේය සංඛ්‍යා. මෙන්න මේයි. එහෙනම් පරිමේය සංඛ්‍යාවක් එක්ක අන්ත දශමයක් වෙනවා නැත්නම් සමාවර්ත දශමයක් වෙනවා. අපිරිමේය සංඛ්‍යාවක් නම් මූල 3 මූල 2 මූල 5 මූල 7 වගේ මේ වගේ අනන්ත දශමයක් වෙන්නේ කිසිම පිළිවෙලක් නැති. පරිමේය සංඛ්‍යාවක් නම් එයා එක්ක අන්ත දශමයක් නැත්නම් සමාවර්ත දශමයක් වෙනවා. එහෙනම් අපි දැන් ලියාගමු දශම වල මෙහෙම. ලියාගමු මෙහෙම දශම බෙදෙනවා ආකාර දෙකකට. එකක් තමයි සමාවර්තනය වන දශම. සමාවර්තනය වන දශම. මේ දෙන්නේ සමාවර්තනය වන දශම. අනිත් එක්කෙනා තමයි සමාවර්තනය නොවන දශම. සමාවර්තනය වෙන්නේ කවුද? පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවක තමයි සමාවර්තනය වෙන්නේ. සමාවර්තනය නොවන්නේ කවුද? අපරිමේය සංඛ්‍යා. ඔන්න දශම මුලින්ම බෙදුව ගොඩවල් දෙකකට. මුලින්ම බෙදුව ගොඩවල් දෙකකට. සමාවර්තනය වන දශමයි සමාවර්තනය නොවන දශමයි. සමාවර්තනය වන දශමයි සමාවර්තනය නොවන දශමයි. ඊගාවට සමාවර්තනය වන දශම බෙදනවා කොටස් දෙකකට. මේ තියෙන්නේ සමාවර්තනය වන දශම බෙදුව කොටස් දෙකකට. අන්ත දශමයි අන්තයි ඉවර වුණා. අන්ත දශමයි අන්තයක්.
අන්ත දශමයි අනිත් එක්කෙනා සමාවර්ත දශම. අන්ත දශම සමාවර්ත දශම. අන්ත දශම වලට උදාහරණ තමයි මෙයා. එහෙනම් ඒකට ගන්න පුළුවන් 6 සමාව අන්ත දශමයක්. එයි 6.0000 වලින් සමාවත් වෙන්නේ. මේක ලියාගෙන ඊට පස්සේ අපි එකින් එක ලියමු අපෝ. 6 දෙකෙන් එක බෙදුනොත් 0.5 ඉවරයි. එතන ඉවර වෙනවා. අන්ත දශමයක්. 10න් 37. 10 3.7 ඉවරයි එතන. 3.7 බිඳුවයි. සමාවර්තන වෙන්නේ බිඳුව. අන්ත දශමයක්. සමාවර්ත දශම වලට මෙන්න උදාහරණ දෙකක් විතර එතනින් ලියමු මේකෙන් දෙන්නේ. සමාවර්ත දශම වලට මේකෙන් දෙන්නේ විතර ලියමු. සමාවර්ත නොවන කෙනෙක් සමාවර්තනයේ නොවන දශමයකට උදාහරණයක් තමයි මේ අය තව 5 වල ආගය. අපි කලින් ගණන් හදද්දී වෘත්තයේ පරිමිතිය වර්ගඵලය හොයද්දී මේ 5 ආවා. එයාට අපි ගත්ත 7.22 කියලා. වැරදි. 5 වලගේ 7.22 නෙවෙයි. 7.22 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. නේද? 7.22 පරිමේය සංඛ්‍යාවන්නේ. 22 කියන්නේ නිකිලයක්, 7 කියන්නේ නිකිලයක්. එයා p යට කිව්ව ආකාරයෙන්, a යට b ආකාරයෙන් ලියුව හැකි. සංඛ්‍යා දෙක බෙදීමෙන් ලෙස ලියුව හැකි යා පරිමේය සංඛ්‍යාවක්. පරිමේය සංඛ්‍යාවන් අනිවාර්යයෙන්ම අන්ත දශමයක් හරි සමාවර්ත දශමයක් හරි වෙනවා. හැබැයි මෙන්න 5 කියන එක්කෙනා අපරිමේය සංඛ්‍යාවක්. එයාව කොච්චර බෙදාගෙන ගියත් මෙන්න මේ වගේ කෙනෙක් ලැබෙන්නේ කිසි පිළිවෙලක් නැහැ. එහෙමනම් 5 වලගේ 7.22 නෙවෙයි අපි මේ ආසන්නව ගත්තා ගියක් 7.22 කියන්නේ. 5 වල සැබෑගේ අච්චුපතේ දීලා තියෙනවා. බලන්න අච්චුපතේ 6 වෙනි පිටුවේ දීලා තියෙනවා. 6 වෙනි පිටුවේ දිග සංඛ්‍යාවක් දශම ස්ථාන 60ක් දීලා තියෙනවා. කිසිම පිළිවෙලක් නැති සංඛ්‍යාවක් එතනින් ඉවරක් නැහැ. හැබැයි 22 7න් බෙදුවොත් ඔය කියන සංඛ්‍යාව නෙවෙයි එන්නේ. 5 වල සැබෑගේ 7.22 නෙවෙයි. 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. දැන් මේව ලියාගමු ඊට පස්සේ මේ එක්කෙනා ලියමු. අනුමාතුකාව ඉක්මනට ලියාගමු. සමාවර්තනය වන දශම. සමාවර්තනය වන දශම. ඒක ලියන්න. සමාවර්තනය වන දශම එයාට ලියමු මෙහෙම. බිඳුව හෝ යම් සංඛ්‍යාවක් නැත්නම් කිහිපයක්. බිඳුව යම් සංඛ්‍යාවක් හෝ කිහිපයක්. නැවත නැවත යෙදෙයි නම් බිඳුව යම් සංඛ්‍යාවක් හෝ කිහිපයක් නැවත නැවත යෙදෙයි නම් එම දශම සමාවර්තනය වන දශම වේ. සමාවර්තනය වන දශම වේ. උදාහරණ මේ 5 දෙනා ලියාගමු උදාහරණ. උදාහරණ 5 දෙනා ලියන්නේ. දැන් තව දෙයක් අපි මෙතෙන්දී ඉගෙනගෙන යනවා මෙන්න මේ කට්ටිය ගැන. මේ සමාවර්ත වන දශම කැටි කරලා ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා දශම කැටි කර දැක්වීම කියලා. මෙයාව කැටි කරලා ලියන්න පුළුවන්. මේ දිගටම ලියලා ඉන්න වෙනකොට කැටි කරලා ලිව්ව හැකියි. 5.2 ඒක තව කැටි කරලා ලියන්න දෙයක් නෑ. ඒක කොහොමවත් 5.2ම තමයි එතනින් ඉවරයි. එතනින් ඉවරයි. ඊකට බිඳුනේ තියෙන්නේ. මෙන්න මෙයාව අපිට කෙටි කරලා ලියන්න පුළුවන් 5.3 සමාවර්ත 3යි.
මෙතනින් තිතක් තියෙනවා මෙයාගේ. ඒකේ අදහස තමයි 5.0 සමාවර්ත 3. මෙයා නැවත යෙදෙනවා. දිගටම යනවා 5.33333 කියලා. මේකට කියනවා 5.0 සමාවර්ත 3. මෙයාව මෙන්න මෙයාව 4.3යි. එයා උඩින් දිගට තියන්න බෑ. ඒකෝට මෙයානේ දිගටම යන්නේ. 1යි 3යි 1යි එක උඩින් දිග. 4.3යි සමාවර්ත 1. එක දිගටම යනවා. 4.3යි සමාවර්ත 1. එක දිගටම යනවා. මේව ලියනම කැටි කරලා තමයි. මෙතනදී මම පොඩ්ඩක් මකන්නම්. මෙන්න 4.5යි හතරයි හයයි නැවත මේ තුන් දෙනාමයි යෙදෙන්නේ. ඒ හින්දා 5 උඩින් තිතයි 6 උඩින් තිතයි. එහෙනම් ඒකෙන් කියවෙනවා 4.5 කියලා. ඉවරයක් නැහැ. අන්තිම එක්කෙනා. එහෙනම් ඒක හිතන්න. මේ 4 දෙනා ඉස්සරහින් ලියන්න මෙයාව හිතන්න. කොහොමද ලියන්නේ කියලා. ඒ ටික ලියාගන්න. මෙයාගේ බිඳුව දිගටම යන හින්දා ඒක එතනින් ඉවරයි 5.2යි. මෙයාගේ 3 දිගටම යන හින්දා 5. සමාවර්ත 3යි. මෙතන 4.3යි එක දිගටම යන හින්දා 4.3යි සමාවර්ත 1. මෙතන 5.4යි දිගටම යන හින්දා 4. සමාවර්ත 5 4 සමාවර්ත 6. මේ තුන් දෙනා මේ කොටස මේ දෙන්න අතර ඉන්න කට්ටිය නැවත දෙනවා. අන්තිම එක්කෙනා. එයා හරියට මෙයා වගේ 4.3යි 2යි ඊට පස්සේ මේ වගේ 4.3යි 2යි සමාවර්ත 8 1 7 සමාවර්ත 7. මේ කොටස සමාවර්ත වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස විතර සමාවර්ත වෙනවා. නැවත යෙදෙනවා. අපි එහෙමනම් දැන් මේ කතා කරමින් ඉන්නේ සමාවර්තනය දශම ගැන. සමාවර්තනය දශම ගැනයි මේ කියන්නේ. සමාවර්තනය දශම කියන්නේ එහෙමනම් ආකාර දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ සමාවර්තනය නොවන අයත් ලියලෙමු. කියන්නේ ඊගවන මාතෘකාව සමාවර්තනය නොවන දශම. දශම සංඛ්‍යාවක දශම ස්ථාන අනන්ත ප්‍රමාණයක් ඇතනම් කිසිදු රටාවක් නැමැති දශම ස්ථාන අනන්ත ප්‍රමාණයක් ඇතනම් එය සමාවර්තනය නොවන දශමයකි. අපිරිමේය සංඛ්‍යා මෙයට අයත් වේ. ඒකටම ලියාගමු. අපිරිමේය සංඛ්‍යා මෙයට අයත් වේ. එහෙනම් 5 වල අගය මූල 3 අගය මූල 5 අගය මූල 3 අගය මූල 5 අගය අන්නේ කට්ටිය අපිරිමේය සංඛ්‍යා ටික සමාවර්තනය නොවන දශම. කිසිදු පිළිවෙලක් නැහැ. කැල්ලෙකින් අපි මූල 3 අගය කීයද කියලා බැලුවොත් එහෙම කිසිම පිළිවෙලක් නැහැ. මේ වගේ කෙනෙක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් යමු අනන්ත දශම වලට. අන්ත දශම. අනුමාත්‍රකාව අන්ත දශම. ඒක කියන්නේ අන්ත දශම යටතේ බිඳුව නම් සමාවර්තනය වෙන්නේ බෙදිලා ඉවර වෙනවා නම් ඒකට කියනවා අන්ත දශම. කියන අන්ත දශම යටින්
බිඳුව සමාවර්තනය වේ නම් එය අන්ත දශමයකි. උදාහරණ 6 භාගය 6 භාගය 10න් 37 ඊගාව එක්කන සමාවර්ත දශම කලින් ලිව්වේ සමාවර්තනය වන දශම දැන් සමාවර්ත දශම කියලා කිව්වේ මෙන්න මේ කට්ටියට මොනවද බිඳුව නොවන වෙනත් සංඛ්‍යාවක් හෝ කොටසක් සමාවර්තනය වන දශම සමාවර්ත දශම වේ. බිඳුව නොවන වෙනත් සංඛ්‍යාවක් හෝ කොටසක් සමාවර්තනය වන දශම සමාවර්ත දශම වේ. බිඳුව නොවන වෙනත් සංඛ්‍යාවක් හෝ කොටසක් සමාවර්තනය වන දශම සමාවර්ත දශම වේ. ඒකට උදාහරණයක් තමයි 3න් 1 බෙදලා බලන්න 1 3න් කොහොම ඉක්මනට බෙදලා බලන්න 1 3න් එතකොට ලැබෙනවා සමාවර්ත දශමය. 1ට 3 වෙනා බිඳුවයි 3 බිඳුව බිඳුවයි ඉතිරි 1. දශම තිබෙන තිබ්බ බිඳුව ගත්ත 10ට 3යි 3ට 3 9යි ඉතිරි 1. ආපහු බිඳුව ගත්ත 10ට 3යි 3ට 3 9යි ඉතිරි 1. 10ට 3යි 3ට 3 9යි ඉතිරි 1. බෙදලා ඉවරයක් වෙන්නේ නැහැ. දිගටම යනවා. 0.3 දිගටම යනවා. එහෙනම් 3න් 1 කියන්නේ සමාවර්ත දශමයක්. දැන් ඔය ලියපු දේවල් ටික හොඳට බලන්න. අපි දැන් ලිව්ව සංඛ්‍යා වර්ග ටිකයි දශම සංඛ්‍යා ටික ගැනයි කිව්වා. දශම සංඛ්‍යාවල තව එක්කෙනෙක් කියන්න තියෙනවා. එක දෙයක්. ඒක කියන්න කලින් ඔය ටික ඔක්කොම බලන්න අපෝ. තව අපි දැනගන්න ඕනේ දශම සංඛ්‍යාවල දැන් දශම සංඛ්‍යාවක් වෙන්නේ දශම සංඛ්‍යා ආකාර දෙකකට බෙදුණා. සමාවර්තනය වන දශමයි සමාවර්තනය නොවන දශමයි. සමාවර්තනය වන දශම කියලා කිව්වේ පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවේ සමාවර්ත දශම උනේ සමාවර්තනය වන දශම උනේ සමාවර්තනය උනේ පරිමේය සංඛ්‍යා. එතකොට මේක හැබැයි සමාවර්තනය වුණ ආකාර දෙකකට. එකක් අන්ත දශමයි අනිත් එක්කෙනා සමාවර්ත දශමයි. එහෙනම් පරිමේය සංඛ්‍යා කිව්වේ මූල දෙක මූල තුන ඒ කට්ටිය නැතුව ඉතිරි අය ටික ඒ අය ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන් අන්ත දශමයි සමාවර්ත දශමයි කියලා. දැන් අපි තෝරන්න යන්නේ බලපු ගමන් කියන්න පුළුවන් ද අන්ත දශමය කවුද සමාවර්ත දශමය කවුද කියලා. දැන් මෙන්න මෙයා දිහා බලන්න. 2න් 1යි 3න් 1යි. මේ සංඛ්‍යා දෙක දිහා බලපු ගමන්ම කියන්න පුළුවන් ද අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද කියලා. මේක අපිට හිතෙන් බෙදා ගන්න පුළුවන් හින්දා කිව්වේ හැකි මෙයා 0.5යි එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ 0 එනම් මෙයා අන්ත දශමය. ඉවරයි අන්ත දශමය. හැබැයි 3න් 1 අපි අර පැත්තක මෙතන කලින් බෙදලා බැලුවොත් එතකොට ආවේ 0.3 දිගටම ගියා. මෙයා 0.3 දිගටම යනවා. ඒ කියන්නේ එයා සමාවර්ත දශමය. මෙන්න ගැටලුව. එක වගේ එක ළඟ ඉන්න සංඛ්‍යා දෙකක් ගත්තා. ඒ දෙන්නෙන් එක්කෙනෙක් අන්ත දශමය අනිත් එක්කෙනා සමාවර්ත දශමය. අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද කියලා හොයාගන්න ක්‍රමය කියන්නයි දැන් මේ යන්නේ. එහෙනම් අනුමාතිකාව ලියන්න. අන්ත දශම වෙන් කර ගැනීම. අනුමාතිකාව අන්ත දශම වෙන් කිරීම. අන්ත දශම වලට වෙන් කරද්දී යම් කිසි භාග සංඛ්‍යාවක් දුන්නාම 20න් 6 කියලා. යම් භාග සංඛ්‍යාවක් දුන්නාම අපි මුලින්ම ඒවා සරලම ආකාරයෙන් ලියා ගන්නවා.
මෙයා සරලමාකාරයේ තමයි දෙකෙන් බෙදෙනවා 10න් 3. එහෙනම් පළවෙනි දේ තමයි බලන්න ඕනේ එයා ඉන්නේ සරලමාකාරයෙන්ද කියලා. ඊට පස්සේ සරලමාකාරයට වෙන් වුණාට පස්සේ බලනවා හරය දිහා. එහෙනම් මුලින්ම සරලමාකාරයට වෙන් කරගන්නවා. සරලමාකාරයට පත් කරගන්නවා. ඊට පස්සේ බලනවා හරය දිහා. හරයෙන් තමයි තීරණය කරන්නේ යා මේකටද අයිති මේකටද කියලා. හරය මෙයාගේ ප්‍රථමක සාධක මොනවද කියලා හොයනවා. 10 ප්‍රථමක සාධක ටික. දෙකෙන් බෙදුවා 5යි, 5න් බෙදුවා 1යි, එහෙනම් 2යි 5යි. 10 ප්‍රථමක සාධක තමයි 2යි 5යි. වෙන කවුරුත් නැහැ. 2යි 5යි. එහෙමනම් මෙන්න දැන් මම මේ කියන ලක්ෂණේ මතක තියාගන්න ඊගා ගණන් ටිකට අපි ඒක මේ යොදන්නේ. යම් භාග සංඛ්‍යාවක් සරලම ආකාරයට පත් කළ විට හරයේ ප්‍රථමක සාධක වන්නේ 2 එහෙම නැත්නම් 5 එහෙම නැත්නම් ඒ දෙක විතරක් නම් එක්ක 2 නැත්නම් 5 එහෙම නැත්නම් ඒ දෙකම මේ 2යි 5යි විතරයි වෙන අය තියෙන්න බෑ. එහෙම තියනවා නම් එහෙම අය අන්ත දශමයක් වෙනවා. එන්න බලන්න අහපන්. යම් භාග සංඛ්‍යාවක් සරලම ආකාරයෙන් තිබ්බහම එයාගේ හරයේ සාධක වන්නේ ප්‍රථමක සාධක වන්නේ එක්ක 2 නැත්නම් 5. එහෙම නැත්නම් මේ දෙක මොනක් කමන්නේ වෙනවනම් මෙයා අන්ත දශමයක්. දැන් බලන්න දෙකෙන් එක මෙයාගේ හරයේ ප්‍රථමක සාධක වන්නේ 2යි. අන්ත දශමයක්. 3න් එක හරයේ ප්‍රථම සාධක වෙන්නේ 3. නෑ 2 හරි 5 හරි නෙවෙයි. එහෙනම් යා සමාවර්ත දශමයක්. ඊට පස්සේ බලන්න 6න් 5. 6න් 5 මොකේද අයිති කියලා බලමු. සරලම ආකාරයෙන් ඉන්නේ. 6 ප්‍රථමක සාධක ටික වන්නේ 2යි 3යි. අන්න 3 මෙයා ඉන්නවා. එක්ක 2 වෙන්න ඕනේ නැත්නම් 5 වෙන්න ඕනේ නැත්නම් ඒ දෙක විතරක්ම වෙන්න ඕනේ. වෙන අය ඉන්න බෑ. 3 ඉන්නවා. එහෙනම් මෙයා සමාවර්ත දශමයක්. 5 6න් බෙදුවොත් බෙදිලා ඉවර වෙන්නේ නැහැ. දිගටම යනවා. සමාවර්ත දශමයක්. තව උදාහරණයක් බලමු. 16න් 5 මුලින්ම බලන්න ඕනේ සරලමාකාරයෙන් දින්නේ කියලා. ඕ සරලමාකාරයෙන් ඉන්නේ. ඊට පස්සේ 16 ප්‍රථමක සාධක ටික මොනවද කියලා බලනවා. 2කින් බෙදුවා 8යි, 2කින් බෙදුවා 4යි, 2කින් බෙදුවා 2යි, 2කින් බෙදුවා 1යි. යාගේ ප්‍රථමක සාධක ලැබෙන්නේ 2 විතරයි. එහෙනම් යා මොනවාද? මෙයාගේ ප්‍රථමක සාධක තියෙන්නේ 2 විතරයි. එහෙනම් එයා අන්ත දශමයක්. බෙදිලා ඉවර වෙනවා. 16න් 5. ඊගාව තව එක්කෙනෙක් බලමු. පළවෙනි 7 50 ප්‍රථම සාධක හොයාගන්න ඕනේ. 50 බෙදෙනවා 2කින් 25යි, බෙදෙනවා 5න් 5යි, බෙදෙනවා 5න් 1යි. 50 ප්‍රථම සාධක වන්නේ 2යි 5යි. වෙන අය නැහැ. එහෙනම් හරි. 2 සහ 5 විතරයි ඉන්නේ. එහෙමනම් එයා අන්ත දශමයක්. 2 හරි 5 හරි විතර නම් අන්ත දශමයක්. එහෙම නැත්නම් වෙන කවුරු හරි ඉන්නවනම් වෙන කවුරු හරි 3 හරි 7 හරි 11 හරි 13 හරි කවුරු හරි වෙන කෙනෙක් ඉන්නවනම් එයා සමාවර්ත දශමයක් වෙනවා. එහෙනම් ලියමු එක. ලියන්න මෙහෙම. යම් භාග සංඛ්‍යාවක්
සරලම ආකාරයෙන් ඇති විට එහි ප්‍රථමක සාධක ලෙස ඇත්තේ දෙක හෝ පහ දෙක හෝ පහ නම් දෙක හෝ පහ නම් නැතිනම් එම දෙකම පමණක් නම් දෙක හෝ පහ නැතිනම් එම දෙකම පමණක් නම් එය අන්ත දශමයකි. එක අභ්‍යාසය බලමු. එක අභ්‍යාසය 6 පිටුව. ඒක කියනවා හරය පරීක්ෂා කිරීමෙන් බෙදලා බලන්න නෙවෙයි මේ කියන්නේ. හරය පරීක්ෂා කිරීමෙන් පහත් දී ඇති එක් පරිමේය සංඛ්‍යා අන්ත දශමයක් වේද නැතහොත් සමාවර්ත දශමයක් වේද යන්න සඳහන් කරන්න. සමාවර්ත දශම වන භාග දශම ආකාරයෙන් හා කැටි කර ආකාරයෙන් ලියන්න. සමාවර්ත වෙන එක්කෙනාව බෙදලා ඉවරලා ඒ සමාවර්ත දශමය අරගෙන ඒවා කැටි කර ආකාරයෙන් ලියන්න. පළවෙනිය ඒ 7/3 හරය දිහා බලන්න ඕනේ. හරයේ ඉන්න සාධක මොනවද? ප්‍රථමක සාධක වෙන්නේ 2 විතරයි. එහෙනම් එයා බෙදලා ඉවර වෙන දශමයක් අන්ත දශමයක්. දැන් යාව කැටි කර ආකාරයෙන් ලියන්න යන්නේ නැහැ. එහෙම කියලා නෑනේ. මෙයාව දශම ආකාරයෙන් ලියලා කැටි කර ආකාරයෙන් ලියන්න කියලා නෑ. බෙදන්න යන්නේ නැහැ. 3 4ෙන් බෙදුවොත් ඉවර වෙනවා. අන්ත දශමයක් වෙනවා ඉවර වෙනවා. B දෙවෙනිය. උත්තර ලියමු. 5න් 5. එයා ඉන්නේ සරලම ආකාරයෙන් නෙවෙයි. එකයි. එයා ඉන්නේ ඔන්න දැන් සරලම ආකාරයෙන්. එහෙමනම් එයා පූර්ණ සංඛ්‍යාවක්. මෙයාව දශම කොටස ලිව්වොත් එහෙම 1.0 දිගටම යන්නේ. මෙයා අන්ත දශමයක් බව බලපු ගමන් පේනවා අන්ත දශමය. ඉවරයි අන්ත දශමය. තුන්වෙනිය 9න් 5. හරේ සාධක ප්‍රථම සාධක වෙන්නේ 3. එහෙමනම් අන්න යා දෙකවත් පහවත් නෙවෙයි. මෙයා සමාවර්ත දශමයක්. පැත්තක 5 බෙදන්න 9න්. දශම ආකාරයෙන් ලියන්න. ඊට පස්සේ කැටි කර ආකාරයෙන් ලියන්න. වැඩ දෙකක් තියෙනවා දැන්. පැත්තක 5 9න් බෙදන්න දශමයන් ලෙස හොයාගන්න කැටි කර ආකාරයෙන් ලියන්න. 0.5 5යි 5යි දිගටම යනවා. මේ සාධකය තුන ඒ කියන්නේ අනන්ත සමාවර්ත දශමයක් වුණා 0.5 දිගටම යනවා. දැන් කැටි කර ආකාරයෙන් 0.5 සමාවර්ත 5 C D 7න් 3 හරය දිහා බලන්න ඕනේ. හරේ සාධක තමයි 7. ප්‍රථමක සාධක 7. අන්න එයත් අන්ත දශමයන් නෙවෙයි එහෙනම්. 2 හරි 5 හරි නෙවෙයි වෙන කෙනෙක් ඉන්නවා 7 ඉන්නවා. එහෙනම් මෙයාවත් දැන් පැත්තක බෙදන්න දශම ලෙස ලියන්න ඊට පස්සේ සමාවර්ත ආකාරයෙන් ලියන්න. කැටි කර ආකාරයෙන් ලියන්න. මෙයා ප්‍රිමේය සංඛ්‍යාවක් නෙවෙයි මෙයා පරිමේය සංඛ්‍යාවක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ රටාවක් තියෙන්න ඕනෙමයි. ඒ රටාව හම්බ වෙනකම් බෙදන්න.
නේද? පැත්තක බෙදාගෙන ගියා 3 7න් බෙදුවා 0යි ඕම් බෙදාගෙන ගියාම මෙතන 30 කියලා ආවා. මේ 30නේ. කොහොම බෙදාගෙන ගියාම මෙන්න මෙතෙන්දී අහපුව 30 කියලා ආවා. එහෙනම් ඉතින් අහපුව එතනින් පස්සේ මේ වගේමනේ මේ කොටසමනේ නැවත නැවත යෙදෙන්නේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ අහපුව 4යි 2යි 8යි 5යි 7යි 1යි. අහපුව 4යි 2යි 8යි 5යි 7යි නැවත නැවත යෙදෙනවා. බිංදුවයි දශම 4යි 2යි 8යි 5යි 7යි 1යි. අහපව් 4යි 2යි 8යි 5යි 7යි 1යි. අහපව් එහෙමමයි. දැන් කැටිකල ආකාරයෙන් ලියමු. බිංදුවයි දශම සමාවර්ත 4 2යි 8යි 5යි 7යි 1යි. මේ කොටස නැවත නැවත යෙදෙනවා. ඊගව ගැටලුව බලමු. 21න් 5. පහ බෙදීම 21 21 ප්‍රථමක සාධක වෙන්නේ 3 හා 7. එහෙමනම් මෙයා කොහොමද සමාවර්ත වෙනවා? 2 හරි 5 හරි නෙවෙයි වෙන අය ඉන්නවා. එහෙනම් සමාවර්ත. දැන් මෙයාව බෙදලා හොයාගන්න මේ වගේ රටාව එනකම්ම බෙදන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. බෙදනම් බලන්න වෙනවා. 5 බෙදලා බලන්න වෙනවා 21කින් මේ වගේ රටාවක් ලැබෙනකම්ම බෙදන්න. පරිමේය සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. එක්ක අන්ත දශමයක් නැත්නම් සමාවර්ත දශමයක්. අන්ත දශමයක් නොවන බව පැහැදිලි. හරේ සාධක අනුව. එහෙනම් මෙයා සමාවර්ත වෙනවාමයි. එහෙනම් බෙදලා බලන්න ඕනේ මේ වගේ කොටසක් එනකම්ම. අපි යමු ඊගා අභ්‍යාසයට. 1 2 අභ්‍යාසය. බෙදලන්න 8 වෙනි පිටුව. පළවෙනි ප්‍රශ්නේ පහක් දැක්කෙන සංඛ්‍යා පරිමේයද අපරිමේයද යන නිර්ණය කරන්න. ලේසියිනේ. පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවන් නම් ධන නිකිල ටිකයි ඍණ නිකිල ටිකයි බිංදුවයි භාගයක් ලෙස ලිවිය හැකි සියලු සංඛ්‍යා. A යට B ආකාරයෙන් ලිවිය හැකි සියලු සංඛ්‍යා. A සහ B පූර්ණ සංඛ්‍යා වෙන්න ඕනේ. මූල දෙක. පුළුවන් ද මේ විදිහට ලියන්න? බැහැ. මේ පූර්ණ සංඛ්‍යා දෙක බෙදීමක් විදිහට ඔහොම ලියන්න බෑ. එහෙනම් මෙයා වැරදි. මෙයා අපරිමේය සංඛ්‍යාවක්. මූල 25. පුළුවන්. මූල 25 කියන්නේ නම් අපි දන්නවා උත්තරේ 5යි 5ට 1යි. පුළුවන්. පූර්ණ සංඛ්‍යා දෙකක් මේ A යට B ආකාරයෙන් ලිව්වා. එහෙනම් එයා පරිමේය සංඛ්‍යාවක්. මූල 6. මෙයා මෙහෙම ලියන්න බෑ. 6 වර්ගමූලයේ මෙහෙම ලියන්න බෑ. එහෙනම් එයා අපරිමේය සංඛ්‍යාවක්. මූල 21 මූල 11 ලියන්න බෑ. මේ විදිහට පූර්ණ සංඛ්‍යාවක් මේ වගේ සංඛ්‍යා දෙකක් ලෙස ලියන්න බෑ. එහෙනම් එයා අපරිමේයයි. 6.52 පුළුවන්ද? 6.52 මෙහෙම ලිව්ව හැකිද? මෙන්න මෙයා තාම මේ විදිහට නැහැ. හැබැයි උඩයටයි දෙකම දැන් 100ෙන් ගුණ කරනවා. උඩට එනවා 652 පල්ලෙහාට එනවා 100 මේ දෙන්න සමානයි. එහෙමනම් එයා මේ ආකාරයේ මේ 652 B100 ලියු හැකි. එයා පරිමේය සංඛ්‍යාවක්. අපරිමේය වෙන්නවා නම් දශම සංඛ්‍යාවක්. එයාගේ දශම කිසිම රටාවක් නැති දිගට ගිය කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් අපිට දෙන්න විදිහක් නැහැ. ඒ දෙන්න බෑනේ. දශම සංඛ්‍යා ටික කොතනින්ද ඉවර වෙන්නේ? එක්ක වචනයෙන්ම කියන්න ඕනේ. මෙයාගේ දශම කිසි පිළිවෙලක් නැහැ. අනන්තය දක්වාම යනවා කියලා වචනයෙන්ම කියන්න ඕනේ. එහෙම නැත්නම් මූල 3 මූල 5 වාගේ ආදි සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඔය දෙක තමයි අපරිමේය වෙන්නේ. ඔන්න බලන්න ඊගාව දෙවෙනි ගානේ
ඔය දෙවනි ගානට හරියට උත්තරේ කියා ගන්න පුළුවන් නම් ඔය ටිකට ඔන්න මේ පාඩම හොඳට තේරිලා තියෙනවා. උත්තර ටික ලියන්න දෙවනි ගානට. අර බලමු එතන කියන දේවල් ටික. 1. ඒ කියනවා පහත් දැක්වෙන ප්‍රකාශ වල සත්‍ය අසත්‍යතාවයෙන් නිර්ණය කරන්න. ඒ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේවි. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යා කියේ පරිමේය සංඛ්‍යාවයි අපරිමේය සංඛ්‍යාවයි. තාත්වික සංඛ්‍යාව කියලා කිව්වේ පරිමේය සංඛ්‍යාවයි අපරිමේය සංඛ්‍යාවයි. පරිමේය සංඛ්‍යාව එතකොට ඕනෑම තාත්වික සංඛ්‍යාවක් එක්ක අන්ත දශමයක් වෙනවලු. එහෙම නැත්නම් අනන්ත දශමයක් වෙනවලු. පරිමේය සංඛ්‍යා ආකාර දෙකකින් ආවා අන්ත දශම අන්තයි බෙදලා ඉවරුණා. අනිත් එක්කෙනා සමාවර්ත දශම. සමාවර්ත කියන්නේ යා අනන්ත කෙනෙක් තමයි. යා බෙදලා ඉවරයක් කියන්නේ නැහැ දිගටම යන එක්කෙනෙක්. අන්ත අපරිමේය සංඛ්‍යාවක් නම් එයා අනන්ත දශමයක්ම තමයි කොහොමද? එතකොට මේ සමාවර්ත වෙනවා කියන්නේ එයා බෙදලා ඉවරයක් වෙන්නේ නැහැ. එහෙනම් ඕනෑම දශම සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යාවක් මේ දෙකෙන් එකක් වෙනවා. එක්ක බෙදලා ඉවර වෙනවා නැත්නම් බෙදලා ඉවර වෙන්නේ නැහැ දිගටම යනවා. එක්ක රටාවක් තියෙන විදිහට දිගට යනවා නැත්නම් රටාවක් නැති විදිහට දිගට යනවා. එහෙනම් ඔය කියන දේ හරියි. එක්ක අන්ත දශමයක් නැත්නම් අනන්ත දශමයක් වෙනවා. මෙහත් අනන්ත දශමයක් තමයි සමාවර්තයි හැබැයි දිගටම යනවා. ඒක හරියි. B අනන්ත දශම නිරූපණයේ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකිද? හැකිලු. අනන්ත දශම නිරූපණයේ සහිත මේ සමාවර්ත දශම සමාවර්තන එක්කෙනා එයා ඉවර බෙදලා ඉවරයක් වෙන්නේ නැහැ නේ. එයා අනන්තයට දක්වා යනවා. එයා අනන්ත දශමයක් තමයි. හැබැයි සමාවර්තයි. අනන්ත දශමයක් හැබැයි සමාවර්තයි. මේ දෙකම තමයි අනන්ත දශම කියන්නේ. අනන්ත දශමයක් හැබැයි සමාවර්තයි. එහෙනම් මේ කියන්නේ අනන්ත දශම නිරූපණය සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකිය. ඔව් ඒක හරි. ඒ සමාවර්තය අනන්ත දශමයක්. නේ යනවනේ අනන්තයට යනකම්. ඒක හරි. C ඕනෙම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. සමාවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. මෙන්න අනන්ත දශම මේ ටික. ඒතකොට කො අන්ත දශම. ඒක අන්ත දශම කිය වෙලා නැහැ. එහෙනම් ඒක වැරදි. ඒ අන්ත දශම කිය වෙලා නැහැ. ඒක කියන්නේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ කියලා. අන්ත නෙවෙයි කියන්නේ අනන්ත දශමයක් වේ කියලා. අනන්ත දශම කියන්නේ මේ දෙකනේ. එහෙනම් අන්ත දශම එක කියුනේ නැහැ. ඒ කියන්නේ ඒක වැරදි. අන්ත දශම නෑ ඒක කියවෙන්නේ නෑ. තාත්වික සංඛ්‍යා තියෙනවා අන්ත දශම. D මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යාව පරිමේය සංඛ්‍යාවල්ලු. 0.001 දැන් මේකේ යම් කිසි රටාවක් පේනවා. දැන් මේ කියනවා මෙයා පරිමේය සංඛ්‍යාවල්ලු. පරිමේය සංඛ්‍යා ආකාර දෙකයි තියෙන්නේ. පරිමේය සංඛ්‍යාවක් වෙන්නේ පරිමේය සංඛ්‍යාවන් එක්ක අන්ත දශමයක් වෙන්න ඕනේ. මෙයා බලපු ගමන් පේනවා අන්ත දශමයක් නෙවෙයි. ඊගා එක්කෙනා සමාවර්ත දශමයක් වෙන්න ඕනේ. සමාවර්ත දශමයක් කියලා කිව්වේ යම් කිසි රටාවක් තියෙන්න ඕනේ. එකම කොටසක් හරි කොටස් කීපයක් හරි නැවත යෙදෙන්න ඕනේ. දැන් මේකේ රටාවක් තියෙනවා. 0.1 0.11 0.111 0.111 ඊට පස්සේ බිඳුවේ යහපො එකව 5 රටාවක් තියෙනවා. හැබැයි මෙයාගේ කෝ සමාවර්ත වෙන්නේ කවුද? සමාවර්ත වෙන කොටසක් නැහැනේ. එහෙනම් ওই රටාව කියන වචනයට අදහසක් නැහැ. මේ ගණිතයේ රටාව කියන වචනයට අදහසක් නැහැ. මොකද්ද මේ රටාවක් කියන්නේ? පිළිවෙලක්ද? දැන් මෙතන
යම් කිසි කොටසක් නැවත යෙදිලා නැහැ. හැබැයි රටාවක් තියෙනවා. මේ රටාවක් තියෙනවනේ ඊගා එක්කෙනාව ලියා ගන්න පුළුවන්. හැබැයි මෙයා නැවත යෙදෙන කෙනෙක් නෙවෙයි, යම් කිසි කොටසක් නැවත යෙදෙනව නෙවෙයි. ඒ කියන්නේ මෙයා සමාවර්ත කෙනෙක් නෙවෙයි. මෙයා අනන්ත දශමයක් වෙනවා. මෙයා අපරිමේය සංඛ්‍යාවක්. එහෙමනම් මේක කියන්නේ මෙයා පරිමේය සංඛ්‍යාවල් නැහැ, වැරදි. මෙයා අපරිමේය සංඛ්‍යාවක් වෙනවා.